නක්ෂත්‍ර දුරේක්ෂය. හරි. නක්ෂත්‍ර දුරේක්ෂය කියලා කියන්නේ නක්ෂත්‍ර වස්තු නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන දුරේක්ෂය. නක්ෂත්‍ර වස්තු කියන්නේ මොනවද? ග්‍රහ, තාරකා වස්තු. අපි කියනවා ආකාශ වස්තු කියලාත් ඒවටම කියනවා. ග්‍රහ තාරකා වලට ආකාශ වස්තු. ආකාශ වස්තු නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන දුරේක්ෂයට තමයි නක්ෂත්‍ර දුරේක්ෂය කියලා කියන්නේ. ඉතින් නක්ෂත්‍ර දුරේක්ෂය හදාගන්නේ උත්තල කාච දෙකක් පාවිච්චි කරලා. අර සංයුක්ත අන්වීක්ෂය හැදුවෙත් උත්තල කාච දෙකක් ඇසුරෙන්නේ. නක්ෂත්‍ර දුරේක්ෂය හදන්නේ උත්තල කාච දෙකක් භාවිතා කරලා. සංයුක්ත අන්වීක්ෂයේ අවනත කාචයේ නාභිය දුරට වඩා උපනත කාචයේ නාභිය දුර වැඩි. එහෙම ගත්තාම තමයි ඒක අන්වීක්ෂයක් හැටියට භාවිතා වෙන්නේ. අවනතේ නාභිය දුර සෙන්ටිමීටර 2යි උපනතේ නාභිය දුර සෙන්ටිමීටර 5යි. ඔය වගේ වනේ තිබුණේ. ඒ කියන්නේ උපනතේ නාභිය දුර වැඩි. හැබැයි නක්ෂත්‍ර දුරේක්ෂය හදනකොට අවනතේ නාභිය දුර සඳහා වැඩි අගය ගන්නවා. වැඩි නාභිය දුරක් සහිත කාචය ගන්නේ අවනත සඳහා, අඩු නාභිය දුරක් සහිත කාචය ගන්නේ උපනත සඳහා. සමහර වෙලාවට අවනතේ නාභිය දුර සෙන්ටිමීටර 100යි උපනතේ නාභිය දුර සෙන්ටිමීටර 5යි ඒ වගේ ගන්නවා. ඉතින් අර අවනත සහ උපනත කියන්නේ අර මේ අන්වීක්ෂයේ තිබුණා වගේම ඇසට ආසන්න කාචය උපනත, ඈතින් තියෙන කාචය අවනත. ඒක වස්තුවට ආසන්න කියන්න බෑ, මොකද ගොඩක් ඈත තියෙන වස්තුනේ බලන්නේ. හරිද? අන්වීක්ෂයේ දුරේක්ෂයේ දිග සෙන්ටිමීටර් 100ක් වෙද්දී ඈත තියෙන තරුවක් දිහා අපි බලනවා නම් නැත්තම් ගොඩක් ආකාශ වස්තුවක් චන්ද්‍රයා නිරීක්ෂණය කරනවා නම් අපි චන්ද්‍රයා නිරීක්ෂණය කරනවා කියලා. චන්ද්‍රයා නිරීක්ෂණය කරනවා නම් චන්ද්‍රයාට වඩා ආසන්න වෙන්නේ අවනතයි කියලා කියන එක එහෙම තේරුමක් නැහැ. හරිද? මොකද හේතුව මේ පොඩි අවනත සහ උපනත අතර පරතරය නොසලකා හැරිය හැකි තරම් කුඩායි චන්ද්‍රයාට තියෙන දුර සමග සංසන්දනය කරනවා. ඒ නිසා අපි ඒක කියන්නේ ඇසට ආසන්න කාචයේ උපනත, ඇසට ඈතින් තියෙන කාචේ අවනත. ඉතින් නක්ෂත්‍ර දුරේක්ෂයක් අපි පාවිච්චි කරන්නේ නක්ෂත්‍ර වස්තු නැත්නම් ආකාශ වස්තු නිරීක්ෂණය කිරීම සඳහානේ. ඒ කියන්නේ හැමතිස්සෙම අපි මේ ඈත තියෙන වස්තු නිරීක්ෂණය කිරීම සඳහා තමයි නක්ෂත්‍ර දුරේක්ෂය පාවිච්චි කරන්නේ. ඕනනම් ඒක ළඟ තියෙන එක බලන්න බෑගෙන නෙමෙයි කියන්නේ. ඒක භාවිතා කරන්නේ ඒ ඈත තියෙන වස්තු නක්ෂත්‍ර වස්තු නිරීක්ෂණය කිරීම සඳහා. ඒකයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මේ වැඩේට. ඉතින් ඈත තියෙන වස්තුවක ඉඳලා එන්නේ සමාන්තර ආලෝකය. නක්ෂත්‍ර වස්තුවක නැත්නම් ඈත තියෙන වස්තුවක ඉඳලා එන්නේ සමාන්තර ආලෝකය. අපි දුරේක්ෂය ඒ ඈත තියෙන වස්තුවකට යොමු කළාම ඈත තියෙන වස්තුවකට දුරේක්ෂය යොමු කළාම ඒ දුරේක්ෂයේ අවනත මත පතනය වෙන්නේ සමාන්තර ආලෝකය. නමුත් 100%ම ඒ අවනතේ ප්‍රධාන අක්ෂයට අර පතනය වෙන සමාන්තර ආලෝකය සමාන්තර වෙන්නේ නැහැ. ඒ සමාන්තර ආලෝකේ ප්‍රධාන අක්ෂයට 100%කින්ම සමාන්තර වෙන්නේ නැහැ. නමුත් අපි බොහෝ දුරට ඒ වස්තුව දෙසට දුරේක්ෂය යොමු කරලා තියෙන නිසා ඒ පතනය වෙන සමාන්තර ආලෝකය කුඩා කෝණයක් අවනතේ කේන්ද්‍රයේ කුඩා කෝණයක් ඇති කරමින් අවනත මත පතනය වෙනවා. අවනතේ කේන්ද්‍රයේ කුඩා කෝණයක් ඇති කරමින් අවනත මත පතනය වෙනවා.
හරිද? පොඩි කෝණයක් ඇති කරමින් අවනිත මත පතනය වෙනවා. 100ක් සමාන්තර වෙන්නේ නැහැ. මොකද එහෙම කරගන්න බෑ අපිට. ඈත තියෙන වස්තුවකින් එන ආලෝකයේ 100%ක්ම දුරේක්ෂයේ ඒ කාචවල ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන විදියට දුරේක්ෂය අපිට යොමු කරගන්න ප්‍රායෝගිකව බෑ. ඒ නිසා කුඩා කෝණයක් හැදෙනවා. හැබැයි පතන වෙන ආලෝකයේ සමාන්තරයි. ඒක කුඩා කෝණයක් සාදමින් පතනය වෙනවා. එහෙම පතනය වෙලා අවනත මත පතනය වෙලා අවනතේ නාභිය තලයෙහි ප්‍රතිබිම්බයක් ඇති කරනවා. අවනතේ නාභියේ ප්‍රතිබිම්බයක් ඇති කරනවා. අන්න ඒ ප්‍රතිබිම්බය ඒ හදන ප්‍රතිබිම්බය උපනෙතට වස්තුවක් වෙනවා. ඒක උපනෙතට වස්තුවක් වෙලා උපනෙත මගින් අවසාන ප්‍රතිබිම්බයක් හදනවා. උපනෙත මගින් අවසාන ප්‍රතිබිම්බයක් හදනවා. හරි. ඒ උපනෙත මගින් හදන අවසාන ප්‍රතිබිම්බය සමහර විට විසද දෘෂ්ටිය අවම දුරින් තියෙන්න පුළුවන්. හරි. සමහර විට විසද දෘෂ්ටිය අවම දුරින් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනන්තය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විසද දෘෂ්ටිය අවම දුර සහ අනන්තය අතර ඕනෑම තැනක මේ ප්‍රතිබිම්බේ හැදෙන්න පුළුවන්. එහෙම හැදෙන විදිහට සීරු මාරු කරගන්න පුළුවන්. එතකොට උපනෙතට ආසන්නය හැතිලා අපි නිරීක්ෂණය කරනකොට අපිට ওই ප්‍රතිබිම්බේ පේනවා. ওই ප්‍රතිබිම්බේ පේනවා. දැන් අපි මේකේ සීරුමාරු අවස්ථා දෙකක් සලකනවා. ප්‍රතිබිම්බයේ විස දෘෂ්ටියවම දුරේ හැදෙන අවස්ථාව එක සීරුමාරු අවස්ථාවක්. ප්‍රතිබිම්බයේ අනන්තය ඇති වෙන අවස්ථාව තවත් සීරුමාරු අවස්ථාවක්. ඉතින් ওই දෙක අතරේ සීරුමාරු අවස්ථා රාශියක් ගන්න පුළුවන්. ඕන තරම් තියෙනවා. නමුත් අර සීරුමාරු අවස්ථා දෙක තමයි අපි ගන්නෙ. මම අර කලින් කිව්ව කතන්දරේ මෙතෙන්ට අදාළයි දැන්. මොකද්ද? අපිට යම් දෙයක් ඉතාම පැහැදිලිව බලා ගන්න ඕන නම් අපි ඒක හැකියපමණ ළඟට අරගෙන ඇහැට ආසන්නයට අරගෙන නිරීක්ෂණය කරනවා. දැන් පොතක් කියවනකොට අපි මේ පොත හොඳට පැහැදිලිව බලා ගන්න ඕන හින්දා පොත උනන්දුවෙන් බලනවා නම් අපි ඒක විසද දෘෂ්ටිය අවම දුරට අරගෙනයි කියවන්නේ. අපි උනන්දුවෙන් යම් දෙයක් බලනවා නම් අපි ඒක විසද දෘෂ්ටිය අවම දුරට අරගෙන නිරීක්ෂණය කරනවා. හරිද? එතකොට අපිට ඇස විවේකීව තියාගෙන නිරීක්ෂණය කරන්න ඕන නම් අනන්තයේ තියෙන විදියට තමයි නිරීක්ෂණය කරන්නේ. ඉතින් අපිට පොතක් බලන්න බෑනේ එහෙම ඇස විවේකීව තියාගෙන. එහෙනම් පොත ගෙනින් අනන්තයේ තියන්න. නේද? එහෙම නැත්නම් මොකක් හරි අන්වීක්ෂයක් තුලින් බලන්න ඕන. එහෙම බලන්න ඕන. හරිද? ඉතින් සමහර වෙලාවට පොතක් බලනවා වගේ අවස්ථාවල දැන් අපිට පොත නම් දිගටම බලාගෙන යන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලා නිරීක්ෂණය කරන්න වෙනවා පොතක් බලද්දී. නමුත් කරන්න දෙයක් නැහැ අපිට විසද දෘෂ්ටි අවම දුරෙන් තමයි තියාගෙන බලන්න වෙන්නේ. නමුත් අහස නිරීක්ෂණය කරනවා වගේ වැඩකදී අපිට සෑහෙන වෙලාවක් ඒ නිරීක්ෂණ කරන්න සිද්ධ වෙනවා. සමහර විද්‍යාඥයෝ සමහර මේ අහස නිරීක්ෂණය කරපු අය තමන්ගේ ජීවිත කාලය තුලම අහස නිරීක්ෂණය කරන්න වැය කළා තියෙනවා. තමන්ගේ මුළු ජීවිතේම අහස නිරීක්ෂණය කරපු අය ඉන්නවා. අහස නිරීක්ෂණය කරලා ඒ තොරතුරු සටහන් කරපු අය ඉන්නවා. ජීවිතේ මේකට වැය කරපු අය. හරි. දැන් ඒගොල්ලෝ සමහර විට මොන ප්‍රතිලාභයක් ගත්තද කියන්න අපි දන්නේ නැහැ. එහෙම කරලා අහස බලලා පොළොව හරි හැරුවා නම් මැණික් හරි හම්බ වෙනවා. කල්ලි වලට විකුණන්න. දැන් අහස බලා ඉඳලා දත්ත සටහන් කරගත්තට මොනවා හම්බ වෙනවද? නමුත් ඒ අයගේ තියෙන උනන්දුව ඒක. ඉතින් එහෙම ජීවිත කාලෙම ඒක කරපු අය ඉන්නවා. අහස නිරීක්ෂණය කරපු අය. එතකොට අහස නිරීක්ෂණය කිරීමේදී ග්‍රහවස්තු නිරීක්ෂණය කිරීමේදී
සෑහෙන කාලයක් අපිට එක දිගට නිරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. හින්දා ඇසට වෙහෙසක් එන්නේ නැති වෙන විදිහට නිරීක්ෂණය කරන්න නම් කයට වෙහෙසක් නම් එන්නේ නැති වෙන එක නවත්තන්න බෑ. කියන්නේ මුළු ජීවිත කාලෙම අහස බලනවා කියලා දවල්ට අහස බලා ඉඳලා වැඩකුත් නෑනේ. දවල්ට තරු පේන්නේ නෑනේ. නේ? තරු පේන්නේ නැහැ. ග්‍රහ වස්තු දවල්ට නිරීක්ෂණය කරන්න බැහැනේ. ඒ නිසා ඇයට රැටමයි බලන්න වෙන්නේ. රාත්‍රී කාලේ තමයි හැරගෙන ඉන්න වෙන්නේ. ඒ වැඩේ කරන්නේ. නේද? එතකොට රාත්‍රී කාලේ හැරගෙන ඉඳලා බෙල්ලා මේ ඒ වැඩේ කළාට මුදල් හම්බ වෙන්නේ නැත්තම් දවල්ට රස්සාවකුත් කරලා තමයි රැට අහස බලන්න වෙන්නේ. එතකොට පහසු නෑ වැඩේ. ශරීරයට පහසුවක් නෑ ඒක. නමුත් ඇසට හරි පහසුවක් එන්නේ. ඇස හරි විවේකීව තියාගෙන ඇස බලන්න නම් ප්‍රතිබිම්බයේ අනන්තයේ ඇති වෙන විදිහට හදා ගන්න ඕන. සීරු මාර්ගය. ඒ නිසා දුරේක්ෂයක් සඳහා නක්ෂත්‍ර දුරේක්ෂයක් සඳහා සාමාන්‍ය සීරු මාර්ගය කියලා සලකන්නේ ප්‍රතිබිම්බයේ අනන්තයේ ඇති වෙන අවස්ථාව. අපි ගත්තේ අර මේ අන්වේක්ෂ වලට සාමාන්‍ය සීරු මාරුව වෙන්නේ ප්‍රතිබිම්බයේ විසදෘෂ්ටි ආමුදුරේ ඇති වෙන අවස්ථාවනේ. නමුත් දුරේක්ෂ වලට සාමාන්‍ය සීරු මාරුව වෙන්නේ ප්‍රතිබිම්බයේ අනන්තයේ ඇති වෙන අවස්ථාව. එතකොට මේ සීරු මාරුව අවස්ථා දෙක අපි ගන්නවා දුරේක්ෂ සඳහා ප්‍රතිබිම්බයේ අනන්තයේ ඇති වෙන අවස්ථාව සහ ප්‍රතිබිම්බයේ විසදෘෂ්ටි ආමුදුරේ ඇති වෙන අවස්ථාව. ඔය සීරු මාරුව අවස්ථා දෙක පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. හරි? හොඳයි. අපි එහෙනම් ලියමු නක්ෂත්‍ර දුරේක්ෂය. මාතෘකාව ලියුවා නේද? ආකාශ වස්තු නිරීක්ෂණය කිරීම සඳහා ආකාශ වස්තු නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරනු ලබන දුරේක්ෂය නක්ෂත්‍ර දුරේක්ෂය ලෙස හඳුන්වනු ලබයි. නක්ෂත්‍ර දුරේක්ෂය සකස් කරගනු ලබන්නේ උත්තල කාච දෙකක් භාවිතේනි. ඇසට ආසන්න උත්තල කාචයේ උපනෙත ලෙස හඳුන්වනු ලබන අතර ඇසට ඈතින් ඇති උත්තල කාචය අවනෙත ලෙස හැඳින්වේ. වඩා වැඩි නාභිය දුරක් සහිත උත්තල කාචයේ යොදා ගනු ලබන්නේ වඩා වැඩි නාභිය දුරක් සහිත උත්තල කාචයේ යොදා ගනු ලබන්නේ අවනෙත සඳහාය. වෙනම ලියන්න. දුරේක්ෂය ඈත ඇති වස්තුවක් වෙත යොමු කරනු ලැබූ විට අවනෙත මත
සමාන්තර ආලෝකයේ පතනය වෙන අතර එම සමාන්තර ආලෝකයේ මගින් අවනතේ නාභිය තලයේහි ප්‍රතිබිම්බයක් ඇති කරනු ලබයි. එම ප්‍රතිබිම්බයේ උපනෙතට වස්තුවක් වේ. උපනෙත මගින් අවසාන ප්‍රතිබිම්බයක් ඇති කෙරෙන අතර උපනෙත මගින් අවසාන ප්‍රතිබිම්බයක් ඇති කරන අතර එය විසද දෘෂ්ටියේ අවම දුරෙහි සිට අනන්තය දක්වා වූ ඕනෑම ස්ථානයක ඇති විය හැකිය. හරි කිරණ සටහන ඇඳගන්න. ඇඳගන්න. දුරේක්ෂයක විශාලක බලය. දුරේක්ෂයක විශාලක බලය. දුරේක්ෂයක විශාලක බලයේ අර්ථ දක්වන්නේ අවසාන ප්‍රතිබිම්බයේ මගින් ඇස මත සාදන කෝණය පතනය වෙන ආලෝකයේ අවනතේ කේන්ද්‍රයේ හදන කෝණයට දරන අනුපාතයක් විදියට. ඒක අපිට ගන්න පුළුවන් අවසාන ප්‍රතිබිම්බයේ මගින් ඇස මත සාදන කෝණය පතනය වෙන ආලෝකයේ මගින් අවනතේ කේන්ද්‍රයේ හදන කෝණයෙන් බෙදලා විශාලක බලයේ m කියලා ගත්තොත් m සමානයි බීටා බෙදීම ඇල්ෆා. බීටා කියලා කියන්නේ අවසාන ප්‍රතිබිම්බයේ මගින් ඇස මත සාදන කෝණය. ඇල්ෆා කියලා කියන්නේ පතනය වෙන ආලෝකයේ අවනතේ කේන්ද්‍රයේ හදන කෝණය. ඒ විදිහට අපිට දුරේක්ෂයක විශාලක බලය අර්ථ දක්වන්න පුළුවන්. අපි ලියමු දුරේක්ෂයක විශාලක බලය අර්ථ දක්වනු ලබන්නේ දුරේක්ෂයක විශාලක බලය අර්ථ දක්වනු ලබන්නේ අවසාන ප්‍රතිබිම්බය මගින් ඇස මත සාදන කෝණය වරහන් ඇතුලේ බීටා
පතනය වෙන ආලෝකයේ මගින් අවනතේ කේන්ද්‍රයේ සාධන කෝණයට අවනතේ කේන්ද්‍රයේ සාධන කෝණයට දරණ අනුපාතයක් ලෙසය. ඒ අනුව විශාලක බලය පහලින් ලියන්න. m සමානයි බීටා බෙදීම ඇල්ෆා මගින් ලැබේ. m සමානයි බීටා බෙදීම ඇල්ෆා මගින් ලැබේ. හරි. හොඳයි. අපි ලියමු මාතෘකාව ලියන්න. නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරු අවස්ථාව. නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරු අවස්ථාව. අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සෑදෙන පරිදි දුරේක්ෂය සීරුමාරු කරගනු ලැබූ විට දුරේක්ෂයේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාව ලෙස හඳුන්වනු ලබයි. හොඳයි දැන් බලන්නකො අවසාන ප්‍රතිබිම්බයේ අනන්තයේ හැදෙන අවස්ථාව තමයි සාමාන්‍ය සීරුමාරු අවස්ථාව කියලා කියන්නේ. දැන් කොහොමත් නක්ෂත්‍ර දුරේක්ෂයේ අපි යොමු කරන්නේ ඈත ඇති වස්තුවකට. එතකොට ඒ කියන්නේ අනන්තයේ තියෙන වස්තුවකට. එතකොට ඒ වස්තුවෙන් එන ආලෝක කිරණ එන්නේ සමාන්තර කදම්බයක් විදියට. සමාන්තර කදම්බයක් විදියට ඇවිල්ලා අවනත මත පතනය වෙනවා. අවනත මගින් අවනතෙන් ඒව වර්ධනය වුණාට පස්සේ අවනතේ නාභියෙහි ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. අවනතේ නාභියෙහි ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. හරි. අවනතේ නාභියේ ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. ඔන්න අවනතේ නාභිය. දැන් උපනතේ නාභියත් එම ලක්ෂයේම පිහිටන විදියට සීරුමාරුව කරලා තිබුණා. අවනත මගෙන් හදන ප්‍රතිබිම්බය අවනතේ නාභියේ හැදෙනවා. නමුත් ඒක තමයි උපනතට වස්තුවක් වෙන්නේ. එතකොට මේ ප්‍රතිබිම්බයේ උපනතෙත් නාභිය වෙන විදියට ඒ ප්‍රතිබිම්බය හැදෙන්නේ උපනතෙත් නාභිය වෙන විදියට සීරුමාරු කරගත්තොත්. එහෙම නැත්නම් මේ ප්‍රතිබිම්බයේ උපනතේ නාභියේ පිහිටන විදියට සීරුමාරු කරගත්තොත්
උපනෙත මගින් අවසාන ප්‍රතිබිම්බය හදනවා කොහෙද? අනන්තේ. මොකද නාභියේ තියෙන වස්තුවක ප්‍රතිබිම්බය අනන්තේ හදනවනේ. ඒ නිසා. ඒ කියන්නේ අවසාන ප්‍රතිබිම්බය අනන්තේ හැදෙද්දී අවනතේ සහ උපනතේ නාභිය ලක්ෂ්‍ය සමපාත වෙන්න ඕන. ඒ නාභිය ලක්ෂ්‍ය සමපාත වෙනකොට තමයි අවසාන ප්‍රතිබිම්බය අනන්තේ හැදෙන්නේ. එතකොට මේ ලක්ෂය උපනෙතේ නාභිය වෙන නිසා උපනෙත මගින් අවසාන ප්‍රතිබිම්බය හදනවා අනන්තයි. අවසාන ප්‍රතිබිම්බය අනන්තය හදනවා. ඉතින් උපනිතාසනෙන් ඇහැ තියලා නිරීක්ෂණය කරලා අපිට පුළුවන් මේ ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන්න. පැහැදිලිද? හොඳයි. කිරණ සටහන ඇඳගමු. හොඳයි දැන් මේ අපි ගමුකෝ මේ අවස්ථාවේ දුරේක්ෂයේ විශාලක බලය m සමානයි බීටා බෙදීම ඇල්ෆා. ද බීටා කියලා කියන්නේ මෙතන අවසාන ප්‍රතිබිම්බය මගින් අසමත සාධන කෝණය. එතකොට අපිට ඒක ගන්න පුළුවන් මේ ප්‍රතිබිම්බ h dash නම් h dash බෙදීම fe බීටා සමානයි h dash බෙදීම fe. ඇල්ෆා කියන්නේ පතනය වෙන ආලෝකය අවනතේ කේන්ද්‍රයේ සාධන කෝණය. ඉතින් ඒක මෙතන කෝණයට සමාන නිසා මම මේ පැත්තෙන් ගන්නම් ඇල්ෆා සමානයි h dash බෙදීම fo. h dash බෙදීම fo. එතකොට h dash කැටුනම m සමානයි fo බෙදීම fe කියලා එනවා. ඒ කියන්නේ අවනතේ නාභිය දුර බෙදීම උපනතේ නාභිය දුර කියන එකෙන් ලැබෙනවා සාමාන්‍ය සීරු මාරු අවස්ථාවේදී දුරේක්ෂයේ විශාලක බලය. පැහැදිලි? හොඳයි අපි ලියමු. දුරේක්ෂයේ විශාලක බලය m සමානයි බීටා බෙදීම ඇල්ෆා මගින් ලැබේ.
ඒක ලියන්නකෝ. හරි. හොඳයි. ඊට පස්සේ ලියන්න අවසාන ප්‍රතිබිම්බය විසද දෘෂ්ටියේ අවම දුරෙහි සෑදෙන අවස්ථාව. අවසාන ප්‍රතිබිම්බයේ විසද දෘෂ්ටියේ අවම දුරෙහි සෑදෙන අවස්ථාව. දැන් මෙහෙමනේ කරන්න තියෙන්නේ. අවනත මගින් හදන ප්‍රතිබිම්බය කොහොමනත් අවනතේ නාභිය තමයි ඇති කරන්නේ. මොකද අවනත මත පතනය වෙන්නේ සමාන්තර ආලෝකයනේ. ඈත තියෙන වස්තුවකට යොමු කරපුවාම අවනත මත කොහොමත් පතනය වෙන්නේ සමාන්තර ආලෝකය. ඒ නිසා අවනතේ නාභිය තමයි ඒ අවනත මගින් හදන ප්‍රතිබිම්බය හදන්නේ. ඉතින් අවසාන ප්‍රතිබිම්බයේ විසද දෘෂ්ටිය අවම දුරට ගන්න නම් අපිට කරන්න තියෙන්නේ අවනත මගෙන් හදන ප්‍රතිබිම්බය උපනතේ නාභිය ලක්ෂය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතරට අරගෙන සීරුමාරු කරන එක. නාභිය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතරට අරගෙන සීරුමාරු කරගත්තාම අවසාන ප්‍රතිබිම්බයේ විස දෘෂ්ටි අවම දුරට ලබා ගන්න පුළුවන්. ඒකල නම් තව උපනත පොඩ්ඩක් මෙහාට ගන්න වෙනවනේ. මේ පැත්තට උපනත ගෙනාවම තමයි උපනතේ නාභිය මෙහාට එන්නේ. අවනත වෙනස් කරන්න දෙයක් නැහැ. මොකද අවනතේ කොහොමත් මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ විදිහම තමයි. උපනත වෙනස් කරන්න ඕනේ. මෙහෙමයි. දැන් අපි උපනත පොඩ්ඩක් ඉස්සරහට අරගෙන අවසාන ප්‍රතිබිම්බයේ විස දෘෂ්ටියම දුරේ ඇති වෙන විදිහට සීරුමාරුව සකස් කර ගන්නවා. උපනත පොඩ්ඩක් ගත්ත ගමන් උපනතේ නාභිය අවනතේ නාභියෙන් අනිත් පැත්තට එනවනේ. මෙතෙන්ට එනවා. දැන් උපනතට වඩාම ආසන්නයේ තියෙන්නේ අවනතේ නාභිය. හරි? අවනතේ නාභිය තමයි අවනතේ ප්‍රතිබිම්බය හදන්නේ. උපනතේ නාභිය ඊට මෙහා පැත්තෙන් එන විදිහට අරගෙන තමයි මේ සීරුමාරුව කරන්නේ. එතකොට පුළුවන් අපිට අවසාන ප්‍රතිබිම්බය විසද දෘෂ්ටිය අමදුරට ගන්න. අපි ලියමු අවනතෙන් සාධන ප්‍රතිබිම්බය අවනතෙන් සාධන ප්‍රතිබිම්බය උපනතේ නාභිය ලක්ෂය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතරටගෙන සීරුමාරු කිරීමෙන්
අවසාන ප්‍රතිබිම්බය විසද දෘෂ්ටිය අවමදුරින් ලබාගත හැකිය. කිරණ සටහන ඇඳගන්න. හොඳයි. දැන් අපි බලමු මේ අවස්ථාවේදී විශාලක බලය. අවසාන ප්‍රතිබිම්බයේ මගින් ඇසමත සාධන කෝණය බීටා පතනය වෙන ආලෝකයේ මගින් අවනතයේ කේන්ද්‍රය ඇති කරන කෝණය ඇල්ෆා. එතකොට අපිට විශාලක බලය එන්නේ m සමානයි බීටා බෙදීම ඇල්ෆා කියලා. විශාලක බලය බීටා බෙදීම ඇල්ෆා. බීටා h ඩබල් ඩෑෂ් බෙදීම d. අවසාන ප්‍රතිබිම්බයේ මගින් ඇසමත හදන කෝණය h ඩබල් ඩෑෂ් බෙදීම d. ඇල්ෆා h ඩෑෂ් බෙදීම fo. h ඩෑෂ් බෙදීම fo. දැන් බලන්න අපිට ලැබෙනවා h ඩබල් ඩෑෂ් බෙදීම h ඩෑෂ් ගුණ කිරීම fo බෙදීම d කියලා. ඔන්න විශාලක බලය. එතකොට h ඩබල් ඩෑෂ් බෙදීම h ඩෑෂ් කියන්නේ උපනෙත මගින් ඇති කරන රේඛීය විශාලනය. ඉතින් අවසාන ප්‍රතිබිම්බයේ විසද දෘෂ්ටිය අවමදුරින් ඇති වෙන අවස්ථාවේදී උපනෙත මගින් ඇති වෙන රේඛීය විශාලනය සඳහා අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඒක අර එන්නේ සරල අන්වීක්ෂයේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී ආව ප්‍රකාශනයමයි එන්නේ. මතකද? සරල අන්වීක්ෂයේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී විශාලක බලය සඳහා ලැබුණේ මොකද්ද? එක ධන d බෙදීම f නේ. එතකොට මෙතනදිත් මේ උපනෙත ඒ සරලාර්ණීක්ෂයේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාව වගේ අවස්ථාවකට තමයි පත් වෙලා තියෙන්නේ. එයා අවසාන ප්‍රතිබිම්බය හදලා තියෙනවා d දුරින්. ඒ කියන්නේ විසද දෘෂ්ටියවම දුරින්. ඉතින් අපිට ඕක ඒ ප්‍රකාශනය ලබා ගන්න පුළුවන් උපනෙතට කාච සූත්‍රයේ දාලා. උපනෙතට අපි දෙමුකෝ එකයට වීරින එකයට u සමානයි එකයට f. ප්‍රතිබිම්බ දුරදී එකයට u සමානයි එකයට ඍණ fe. කාච නාභි දුර fe නේ. මම d වලින් මුළු සමීකරණයම ගුණ කරොත් මෙතන d වලින් ගුණ කරපුවාම 1 මෙතන d වලින් ගුණ කරපුවාම ඍණ d බෙදීම u මෙතන d වලින් ගුණ කරපුවාම ඍණ d බෙදීම fe. මේකෙන් මට ලැබෙනවා d බෙදීම u සමානයි එක ධන d බෙදීම fe කියලා. d බෙදීම u කියන්නේ ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුරනේ. ඒ කියන්නේ උපනිත මගින් ඇති කරන රේඛීය විශාලනය h ඩබල් ඩෑෂ් බෙදීම h ඩෑෂ් කියලා තියෙන එකෙන් දක්වලා තියෙන එක. ඒක සමානයි එක ධන d බෙදීම fe කියලා ලැබෙනවා. එහෙමනම් දැන් මට ලියන්න පුළුවන් මෙතන විශාලක බලය මුළු විශාලක බලය h ඩබල් ඩෑෂ් බෙදීම h ඩෑෂ් වෙනුවට එක ධන d බෙදීම fe. වාරයක් fo බෙදීම d. fo බෙදීම d. මම මේ ප්‍රකාශනයෙන් එකයට fe කියන එක ගන්නම් වරහණෙන් පිටතට. එකයට fe. එහෙම ගන්නකොට මෙතන බෙදන්න ඕන එකයට fe නේ ගන්නෙ. මෙතන d බෙදීම fe වලින් එකයට fe ගත්තාම ඔය විදිහට එනවා. මෙතන එකනේ තියෙන්නේ එකයට fe වලින් බෙදුවොත් fe. මෙතන d බෙදීම d කියලා විතරයි එන්නේ. එකයට fe ගත්තනේ. එළියේ fo බෙදීම d.
මම F4 මෙතෙන්ට අරගෙන D වලින් වරහන ඇතුළේ එකයට D වලින් වරහන ඇතුළේ ගුණ කරන්න. එතකොට FO බෙදීම FE එකයට D වලින් වරහන ඇතුළේ ගුණ කරනකොට FE බෙදීම D ධන D එකයට D වලින් ගුණ කරපුවාම 1යි කියලා එනවා. මොකද ඕනනම් M සමානයි FO බෙදීම FE වරහන් ඇතුලේ 1 ධන FE බෙදීම D කියලා අපිට ලැබෙනවා. එවනම් අවසාන ප්‍රතිබිම්බය විසද දෘෂ්ටි අවම දුරෙහි ඇති වෙන ආකාරයට සීරුමාරු කරගත්තාම ලැබෙන විශාලක බලය සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී විශාලක බලයට වඩා වැඩි අගයක්. මෙතන FO බෙදීම FE කියන එකෙන් නිරූපණය වෙන්නේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී විශාලක බලය. ඒක දන FE යට D කියන එකට වඩා වැඩි සංඛ්‍යාවක්නේ. ඒ නිසා මේ ගුණිතෙන් අපිට ලැබෙනවා සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී වඩා වැඩි විශාලක බලයක්. පැහැදිලිද? හොඳයි. අපි ලියමු අවසාන ප්‍රතිබිම්බයේ මගින් ඇසමත සාධන කෝණය බීටා සහ පතනය වෙන ආලෝකය මගින් අවනතේ කේන්ද්‍රයේ ඇති කරන කෝණය ඇල්ෆා නම් විශාලක බලය පාලිලියන M සමානයි බීටා බෙදීම ඇල්ෆා මගින් ලැබේ. මෙගන්න මේ ප්‍රකාශනය ව්‍යුත්පන්න කරගන්න. ඒකයි දැන් ඒව ආපහු ගන්න ඕනේ. ඒව ගන්න ඕනේ දැන් ආපහු. දැන් ඔය වෛද්‍ය විද්‍යාව කියලා කිව්වට ඕකේ නෑනේ මේ බෙහෙතක් හරියට බෙහෙතක් නැහැනේ. බෙහෙත් නෑ අතට. සයන්ටිෆික් ක්‍රමය කියා කිව්වට වෛද්‍ය විද්‍යාවේ විද්‍යාත්මක ක්‍රමේ භාවිතා වෙන්නේ නෑ මේ ඔය තියෙන වෛද්‍ය විද්‍යාව. හොඳයි අපි ගානක් හදමු ලියන්න. ලියන්න මේ ගාන. නක්ෂත්‍ර දුරේක්ෂයක් ක්‍රියා කරන ආකාරය පැහැදිලි රූප සටහනක් දැසුරින් විස්තර කරන්න. මම දැන් ඒක කරන්න යන්නේ නැහැ මොකද මම පැහැදිලි රූප සටහන් ඇඳලා විස්තර කරපු හින්දා. ඔයාලා එහෙම කරන්න. ප්‍රැක්ටිස් වෙන්න එහෙම කරන්න. අනන්තයට නාභිගත කළ නක්ෂත්‍ර දුරේක්ෂයක කාච දෙක අතර පරතරය සෙන්ටිමීටර 84ක්ද කෝණික විසාලනය
20ක්ද වේ. එකේ කාචයේ නාභිය දුර සොයන්න. වඩා කිට්ටු වස්තුවක් මත නාභිගත කිරීම සඳහා උපනෙත සෙන්ටිමීටර් 4ක් පිටතට ඇදීමට සිදුවෙනි නම් වස්තුවට ඇති දුරත් ප්‍රතිබිම්බයේ කෝණික විසාලනයක් සොයන්න. අවස්ථා දෙකේදීම අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ තැනෙනසේ දුරේක්ෂය සකසා ඇතැයි උපකල්පනය කරන්න. දැන් මේ අනන්තයට නාභිගත කරලා තියෙනවා කියලා නේ කියන්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රතිබිම්බයේ අනන්තයේ තැනෙන විදියට සීරු මාරුව කරලා තියෙනවා. මොකද වස්තු කොහොමද අනන්තයේ තියෙන්නේ? අවසාන ප්‍රතිබිම්බයේ අනන්තයේ හැදෙන විදියට සීරු මාරුව කරලා තියෙනවා. අවනත මගින් හදන ප්‍රතිබිම්බය හදන්නේ අවනතේ නාභියේ, උපනත මගින් හදන ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන්න නම් අවනතේ නාභියත් උපනතේ නාභියත් එකම තැනක තියෙන්න ඕන. මම මේ කලින් සාකච්ඡා කරපු සාමාන්‍ය සීරු මාරු අවස්ථාව. ඒතර මේ අවස්ථාවේදී කාච දෙක අතර දුර බලන්නකෝ. කොහොමද එන්නේ? කාච දෙක අතර දුර අපිට හොයන්න පුළුවන් අවනතේ ඉඳලා මේ ප්‍රතිබිම්බයට තියෙන දුරත් ඒ ප්‍රතිබිම්බයේ ඉඳලා උපනතට තියෙන දුරත් එකතු කරලා. අවනතේ ඉඳලා මේ ප්‍රතිබිම්බයට තියෙන දුර අවනතේ නාභි දුරට සමානයි. මොකද ප්‍රතිබිම්බයේ අවනතේ නාභියනේ හදන්නේ. මේ ප්‍රතිබිම්බයේ ඉඳලා උපනතට තියෙන දුර උපනතේ නාභි දුරට සමානයි. මොකද මේ ප්‍රතිබිම්බයේ උපනතෙත් නාභිය තමයි ඇති වෙන්නේ. අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන්න නම්. පැහැදිලිද? එතකොට කාච දෙක අතර දුර උපනතේ සහ අවනතේ නාභි දුරවල එකතුවට සමානයි. ඒක 84යි කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී විශාලක බලය අවනතේ නාභිය දුර බෙදීම උපනතේ නාභිය දුර කියන එකෙන් එනවා. ඒක 20යි කියලා දීලා තියෙනවා. F4 බෙදීම F 20යි කියලා දීලා තියෙනවා. දැන් මේ සමීකරණ දෙක විසඳලා අපිට පුළුවන් F4 සහ F හොයන්න. මේ සමීකරණ දෙක විසඳන්න මම ගන්නම් මේකෙන් F4 සමානයි 20යි F කියලා. ඒක මම ආදේශ කරනවා එකට. පළවෙනි සමීකරණයේ F4 වෙනුවට එතකොට මට 20යි F දාන්න පුළුවන්. ධන Fe සමානයි 84යි.
එතකොට අපිට ලැබෙනවා 21යි FE සමානයි 84යි FE සමානයි 4යි. එතකොට FO දන FE සමානයි 84 නිසා පළවෙනි සමීකරණයෙන් FO සමානයි 80යි කියලා ලබා ගන්න පුළුවන්. පළවෙනි සමීකරණයෙන් FO සමානයි 80යි කියලා ගන්න පුළුවන්. හරිද? ඔන්න අපි හෙව්වා කාච දෙකේ නාභි දුරවල්. දැන් කියනවා වඩා කිට්ටු වස්තුවක් මත නාභිගත කිරීම සඳහා උපනත සෙන්ටිමීටර් 4ක් පිටතට ඇදීමට සිද්ධ වුණා කියලා. හරි. වඩා කිට්ටු වස්තුවක් වෙතට නාභිගත කරන්න, කියන්නේ වස්තුව අවනතට වඩා කිට්ටුවෙන් තිබුණොත් එහෙම. ඒ කියන්නේ අනන්තයේ තියෙන වස්තුවක් නෙමෙයි ඒක, අවනතට යම්කිසි පරිමිත දුරකින් තියෙන වස්තුවක්. කිට්ටු වස්තුවක් කියන්නේ ඒකයි. හරිද? ඒතර අවනතට යම්කිසි දුරකින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය පරිමිත දුරකින් අනන්තයට මෙහා පරිමිත දුරකින් අවනතයේ ඉඳලා යම්කිසි පරිමිත දුරකින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය අවනත මගින් හදන්නේ කොහෙද? හරියටම තන ඕනේ නැහැ. දැන් අනන්තයේ තියෙන වස්තුවක ප්‍රතිබිම්බය අවනතයේ නාභියනේ හදන්නේ. ඒතර අනන්තයට මෙහා අවනත වඩා කිට්ටු පරිමිත දුරකින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය හදන්නේ කොහෙද? නාභියට ඔබ්බෙන්. නාභියට ඔබ්බෙන්. ඒතර වඩා කිට්ටු වස්තුවකට අවනත යොමු කරපුවාම අවනතෙන් හදන ප්‍රතිබිම්බය මෙහෙම නාභියෙන් ඔබ්බට යනවා. නාභියෙන් ඔබ්බට යනවා. ඒ කියන්නේ උපනත දෙසට යනවා. උපනත දෙසට යනවා. මේ තියෙන සීරුමාරු අවස්ථාවම ලබා ගන්න නම් උපනතේ නාභිය ලක්ෂය මේ ප්‍රතිබිම්බේ අලුත් පිහිටුමට එන විදියට උපනත සීරුමාරු කරන්න ඕන. ඒ කියන්නේ උපනත පස්සට ගන්න ඕන. මේ තියෙන සීරුමාරුවම ගන්න නම් කියන්නේ තව දුරටත් අවසාන ප්‍රතිබිම්බයේ අනන්තයේ ඇති වෙන විදියට සීරුමාරුව කරගන්න නම් උපනතේ නාභිය ලක්ෂය මේ ප්‍රතිබිම්බයේ අලුත් පිහිටීමට එන විදියට සීරුමාරුව කරන්න ඕන. උපනතේ ප්‍රතිබිම්බයේ උපනතේ නාභිය ලක්ෂය ප්‍රතිබිම්බයේ අලුත් පිහිටීමට ගේන්න ඕන. දැන් ප්‍රතිබිම්බය එහාට ගියා උපනතේ නාභියත් එතෙන්ට ගෙනියන්න ඕන. එතකොට උපනතේ නාභිය ගෙන යන දුර සහ ප්‍රතිබිම්බයේ යහට ගෙන යන දුර සමානයි. ප්‍රතිබිම්බයේ යහට යන දුරයි උපනතේ නාභිය යන දුරයි දෙකම සමානයි. එතකොට එහෙම වුණොත් තමයි නැවතත් මේ දෙක එක තැනට එන්නේ. උපනතේ නාභිය යහට යන දුර පිටතට යන දුර සමාන වෙනවා උපනත පසුපසට අදින දුරට. උපනත පස්සට අදින දුර කොච්චරද? දින දිනෝනේ ගන්න. උපනතේ පසුපසට ගෙන යන දුර පිටතට අදින දුර සෙන්ටිමීටර් 4යිනේ. ඒක සෙන්ටිමීටර් 4යි. ඒ කියන්නේ උපනතේ නාභියත් සෙන්ටිමීටර් 4ක් එහෙනම් මෙහාට එනවනේ. නාභිය දාලා කචේ යන්නේ නැහනේ. නේද? හැරදා යන්නේ නැහැ එහෙම. නාභිය දාලා කචේ යන්නේ නැහැ. නාභියත් තරම්මයි යන්නේ. කාචේ නාභියනේ. එතකොට මේ ප්‍රතිබිම්බයත් මෙහාට ගිය දුර ප්‍රමාණය සෙන්ටිමීටර් 4යි. උපනත සෙන්ටිමීටර් 4ක් පස්සට ඇද්දා කියලා කියන්නේ අවනතෙන් හදන ප්‍රතිබිම්බයේ උපනත දෙසට ගිහිල්ලා තියෙන දුරත් සෙන්ටිමීටර් 4යි. අවනතෙන් හදන ප්‍රතිබිම්බයේ ඉස්සෙල්ලා හැදුනේ අවනතේ නාභියේ. ඒ කියන්නේ ප්‍රතිබිම්බ දුර සෙන්ටිමීටර් 80යි. අවනතේ නාභි දුර සෙන්ටිමීටර් 80 නිසා අවනතෙන් හදන ප්‍රතිබිම්බයට තිබිච්ච දුර සෙන්ටිමීටර් 80යි. එතකොට මේ ප්‍රතිබිම්බයේ තවත් සෙන්ටිමීටර් 4ක් එහාට ගියාම දැන් අවනතේ ඉඳලා ප්‍රතිබිම්බයේ නව පිහිටීමට තියෙන දුර කොච්චරද? 84යි. දැන් අවනත සැලකුවොත් එහෙම. අවනත සැලකුවොත් ප්‍රතිබිම්බ දුර සෙන්ටිමීටර් 84යි ලකුණු සම්මුතියත් එක්කම ලිව්වා. වස්තු දුර දන්නේ නැහැ.
නාභි දුර සෙන්ටිමීටර් 80යි. ලකුණු සම්මුතියත් එක්කම දැන් හොයන්න තියෙන වස්තු දුරනේ. අවනත් කාචයට කාච සූත්‍රය දාමු. 1යට v ඍණ 1යට u සමානයි 1යට f. අවනතේ ප්‍රතිබිම්බ දුර සෙන්ටිමීටර් 84යි. ලකුණු සම්මුතිය සමග ඍණ එන්නේ වස්තු දුර 80යි. වස්තු දුර දන්නේ නැහැ. නාභි දුර 80යි. ලකුණු සම්මුතිය සමග ඍණ. මම ඒක මේ පැත්තේ සුළු කරන්නද? අපිට u නේ හොයන්න ඕනේ නේ. මුළු සමීකරණයම ඍණ තියෙන නිසා ආපහු ඕක ධන කියලා ලියන්න පුළුවන්. 1ට u සමානයි 1ට 80 අඩු කිරීම 1ට 84. පොදු හරය ගන්න 80 ගුණ කිරීම 84. සුළු කරන්න 84 ඍණ 80 කියලා එන්නේ. 84න් 80ක් අඩු කරපුවම 4යි. 80 ගුණ කිරීම 84. u සමානයි 80 ගුණ කිරීම 84 බෙදීම 4 කියලා එනවා. දැන් 4ට 4 එකයි 84න් බෙදුවහම 20යි. 840 දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ 1680යි. හරි. එතකොට 16.8යි මීටර කියලා එනවා. ඔන්න වස්තු දුර. ඒ කියන්නේ අවනතේ ඉඳලා මීටර 16.8ක් ඉදිරියෙන් තමයි දැන් වස්තුව තියෙන්නේ. ඔය කියන පරිමිත දුරකින් තියෙන වස්තුව නැත්නම් වඩා කිට්ටු වස්තුව කියන එක තියෙන්නේ සෙන්ටිමීටර් 16 මීටර 16.8ක් ඉදිරියේ. කෝණික විසරණයත් හොයන්න කියලා තියෙනව නේද? නැද්ද? තියෙනවනේ. මේ අවස්ථාවේදී කෝණික විසරණය. ඒකට මේ අවස්ථාවේදී කෝණික විසරණය, ඒ කියන්නේ විසාලක බලය කොහොමද එන්නේ? අපේ දුරේක්ෂයේ කෝණික විසරණය සෙවීමට භාවිත කරන සූත්‍රයේ m සමානයි බීටා බෙදීම ඇල්ෆා. බීටා කියන්නේ h dash බෙදීම fe. ඇල්ෆා කියන්නේ මෙතන h dash බෙදීම 84 නැත්නම් v. h dash බෙදීම v. h dash කැපුණාම v බෙදීම fe කියලා එනවා. නමුත් v කියලා කියන්නේ 84. 84 බෙදීම 4 21යි. සෙන්ටිමීටර් 4ක් මෙහාට ගියාට පස්සේ මේක තමයි h dash කියන ප්‍රතිබිම්බයේ හැටියට මම ගන්නෙ. ඒකට මෙතන ඉඳලා තියෙන දුර 84යි. එහෙනම් h dash බෙදීම 84 තමයි ඇල්ෆා.